ඡන්ද ප්‍රතිඵල විටින් විට ඉදිරිපත් කරලා අවසාන වශයෙන් එක් පළාත් පාලන ආයතන පිළිබඳව නිල වශයෙන් ඡන්ද ප්‍රතිඵල වාර්තාව ඊයේ පක්ෂ වෙත මෙතුවරම සාස්ත්‍රමා විසින් බාර දෙනු ලැබුවා. එම වාර්තාව අනුව බලපුවාම ජනතා විමුක්ති පෙරමුණේ මුළු ඡන්ද සංඛ්‍යාව 7,15,000කට ආසන්න වී තිබෙනවා. 7,13,000 පමණ 15,000කට ආසන්න ප්‍රතිඵලයක් තිබෙනවා. ඒ වගේම අපගේ മന്ത്രിවරු සංඛ්‍යාව 434ක් වැනි ප්‍රමාණයක් බවට තමයි මෙතුවරම සාස්ත්‍රමා විසින් නිකුත් කළ අවසන් වාර්තාවේ පෙන්වුම් කරන්නේ. පළාත් පාලන ආයතන තුල මෙතෙක් ජනතා විමුක්ති පෙරමුණේ තිබුණු മന്ത്രിවරු සංඛ්‍යාව තමයි 74යි. ඒතොර මේ 74ක් වූ മന്ത്രിවරු සංඛ්‍යාව 434 දක්වා. ඒකට മന്ത്രിවරු 360කින් මෙම පළාත් පාලන මැතිවරණයේදී മന്ത്രിවරු සංඛ්‍යාව වැඩි වී තිබෙනවා. ඒ වගේම ඡන්ද සංඛ්‍යාව අවසන් මහ මැතිවරණය ගත්තොත් මම හිතන්නේ පළාත් පාලන මැතිවරණ 2011ත් එක්ක සංසන්දනයේ තරම් සාධාරණ නෑ. මොකද ඒක විශේෂ තත්වයකට තිබුණ මැතිවරණයක්. 2015 මහ මැතිවරණය හා සංසන්දනය කරලා බලනකොට 1,70,000ක පමණ ඡන්දවල වැඩිවීමක් ජනතා විමුක්ති පෙරමුණට තිබෙනවා. ඒ කියන්නේ මේ 7,15,000කට ආසන්න වෙන ඡන්දදායකයින් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාමාර්ග ජනතා විමුක්ති පෙරමුණේ ගමන් මඟ පිළිබඳව විශ්වාසය තබා අප වෙත ලබා දෙන ලද ඡන්ද ප්‍රමාණය. ඒ නිසා දේශපාලන ව්‍යාපාරයකට අපිට වගකීමක් තිබෙනවා. එම ඡන්දදායකයන්ගේ ඡන්දේ ගෞරවයත් වටිනාකමත් විශ්වාසයත් ආරක්ෂා කරන්න. මොකද එක් දේශපාලන පක්ෂවලට ඡන්ද ලබා දීමේදී වෙනස් අරමුණු තිබෙනවා. විශේෂම අපි විශ්වාස කරන ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද ලබා දෙන ඡන්දදායකයා තුල වැඩිපුර තිබෙන්නේ ප්‍රතිපත්තියේ වෙනසක්. මේ අනුගමනය කරමින් තිබෙන සමාජ ආර්ථික ප්‍රතිපත්ති වලට වෙනු එරෙහිව විකල්ප සමාජ ආර්ථික ප්‍රතිපත්තියක් වෙනුවෙන් තමයි ඒ සඳහා බලයක් ලබා ගැනීම අරමුණ සඳහා තමයි මෙම ඡන්දදායකයන් අපිට ඡන්දය ලබා දෙන්නේ. නිසා අපගේ වගකීමක් තිබෙනවා මේ ඡන්දදායකයන්ගේ ගෞරවය, විශ්වාසය සහ එම ඡන්දේ වටිනාකම රකින්න. නිසා අපි සහතිකයක් දෙනවා අපිට ඡන්ද ලබා දුන් හැම ඡන්දදායකයාටම එම ඡන්දේ ගෞරවය, වටිනාකම, විශ්වාසය අපි රකින්න බව. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණට ඡන්දයක් ලබා දීම පිළිබඳව ඉදිරියේදී කනගාටුවට ලක්වීමට හෝ එය අත්වරද්දක් ලෙස හෝ ඒගොල්ලන්ට හිතන්න ඉඩට කඩලා නබා නොදෙන බව අපි සාතික කරනවා. ඒ හැම කෙනාටම ඉදිරියේදී ජනතා විමුක්ති පෙරමුණ තමන් විසින් ඡන්දයක් ලබා දුන්නා යයි කියා සමාජයේ හමුවේ ආඩම්බරයෙන් නොපැකිලව ඉදිරිපත් කරන්න පුළුවන් විදියට අපේ മന്ത്രിවරු 434 දෙනා ඒ වගේම අපේ දේශපාලනත් අපි හසුරුවන බවට සහතිකයක් දෙනවා. ඒ වගේම මේ මැතිවරණ ප්‍රතිඵල දිහා බලපුවාම කිසිදු දේශපාලන ව්‍යාපාරයක් 45% අභිබවා මැතිවරණ ප්‍රතිඵලයක් ලබා ගන්න අසමත් වී තිබෙනවා. ඒ වගේම පළාත් පාලන ආයතන 167ක් අද මතුවී තිබෙන තත්ත්වය තමයි ආයතන 167ක් කිසිවෙකුටවත් තනිව පිහිටවන්න බැරි තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. තවත් කවරෝ හෝ එක් පාර්ශ්වයක් එක්ක හවුල් වීමකින් තොරව එම පළාත් පාලන ආයතන 167 තුල ස්ථාවර පාලනයක් ගොඩනගා ගැනීමේ දුෂ්කරතාවයකට මුහුණ දී තිබෙනවා. ඒ නිසා විවිධ තැන්වලින් ජනතා විමුක්ති පෙරමුණ අපිටත් ඕගොල්ලන්ගේ മന്ത്രിවරුන්ගේ සහාය අප වෙත ලබා දෙන්න බැරිද ආණ්ඩුවක් ගොඩනැගීම වෙනුවෙන් තවත් පිටක අනිත් පාර්ශ්වයෙන් කතා කරන අප වෙත ලබා දෙන්න බැරිද ඕගොල්ලන්ගේ සහාය අපිට සභාව පිටවා ගැනීම වෙනුවෙන් කියන සභාපතිකම දෙන්නම් ඕගොල්ලන්ට අවුරුදු 2කට දෙන්නම් ඊටු දෙක අපි ගන්නම් 4ම දෙන්නම් වගේ විවිධ වර්ගයේ යෝජනා වෙමින් තිබෙනවා. හැබැයි අපි විශ්වාස කරනවා 7,15,000ක් වන ජනතාව අප වෙත ලබා දෙන ලද මෙම ඡන්දයත් එයින් තෝරාපත් කරන ලද മന്ത്രിවරුන්ගේ කාර්යභාරයත් කිසි විටක තව කවරක හෝ එක්ව ආණ්ඩු පිහිටවීමේ අපේක්ෂාවක් නොතිබුණු බව අපි දන්නවා.
මොකද තව කිසියෙක් හෝ එක්ක ආණ්ඩුවක් පිහිටවන්න ඕන නම් ඔවුන්ට ඡන්දෙ දෙනවා. මොකද අපිට දෙන්න අවශ්‍යකමක් නැහැ. අපිට වඩා ලොකු අය හිටියනේ. එසේ තිබීදිත් අප වෙත ඡන්දෙ ලබා දුන් ලැබුවේ වෙන කාර්යභාරයක් වෙනුවෙන්. ඒ කාර්යභාරයට කිසිසේත්ම කිසිවෙක් සමග එක්ව හවුල් ආණ්ඩු පිහිටවන්න ජනතා විමුක්ති පෙරමුණ අපේක්ෂා කරන්නේ නැහැ. ඒ වෙනුවට පළාත් පාලන ආයතන තුලත් ඉන් පිටතත් ඒ ජනතාව විසින් අපේ മന്ത്രിවරයාට බාර දී තිබෙන කාර්යය නොපිරෙලා ඉටු කරන්න ඕන අපේක්ෂා කරන හොඳ ගුණගරුක മന്ത്രിවරයෙක්, කාර්යක්ෂම മന്ത്രിවරයෙක්, ජනතාව දුක්ගැනවිල්ල හසන මන්ත්‍රීවරයෙක්, අවංක මන්ත්‍රීවරයෙක්, මහජන සේවකයෙක් හැටියට කටයුතු කරන මන්ත්‍රීවරයා බවට පළාත් පාලන ආයතනවත් ඉන් පිටතත් කටයුතු කරන බවට අපි සාතිකයක් දෙනවා. ඒ වගේ මේ මැතිවරණ ප්‍රතිඵලයත් එක්ක දැන් යම් අස්ථාවරමේ ස්වභාවයක් රට තුළ සාකච්ඡාවට බඳුන් වෙමින් තිබෙනවා. මෙම තත්ත්වයට මුළුමනින්ම වග කියන්න ඕනකම තිබෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඒ මොකද 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා පැවති පාලන බිඳවැටීමේදී මේ රටේ ජනතාවට විශාල දේශපාලන වමනාවන් තිබුණා. ඇත්තටම ජනවාරි මාසයේ 8 වෙනිදා 2015 අවුරුද්දේ පැවති පාලන බිඳවැටීම සඳහා පෙරට ආපු ජනතාවගේ වමනාවන් බවට පත් වී තිබුණේ පෞද්ගලික වමනාවන් ඔබට යන පොදු දේශපාලන වමනාවන්. ප්‍රජාතන්ත්‍රවාදී ඒක තමයි යෝන් කැටි කරලා කිව්වේ යහපාලනය කියලා. කැටි කරලා කිව්වා. මීට පෙර අපි දැකලා තියෙන ආණ්ඩු මාරුවලදී 3.55 හඳෙන් හාල් වෙනි සටන් පාට වෙනුවට පොදු දේශපාලන සටන් පාට කරලියට ආපු අවස්ථාවක් තමයි 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා ඒ සමස්ත දේශපාලන අඩංගුව තමයි යහපාලනය කියලා පෙන්වුම් කරන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කිරීම, වංචා දූෂණ වලට හවුල්ලුවට දඬුවම් ලබා දීම, වංචා දූෂණ වලට නිරත නොවීම, ජනතා සහභාගීත්වයේ යුතු ආර්ථික ක්‍රමවේදයකට අපේ රට හැසිරවීම මේ ආදී යහපත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීම ආදී පොදු දේශපාලන අරමුණු වලින් තමයි 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා ජනතාව ඡන්ද පොළට ගිහිල්ලා පැවති පාලන බිඳවැටුවේ. නමුත් පාලනය ලබාගත් මොහොතේම සිටම ජනපති මෛත්‍රීපාල මහත්මයාත් අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයාත් ඒ පොදු දේශපාලන වමනාවන්ට පටහැනිව කටයුතු කරමින් තිබුණා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපති පුටුවේ වාඩි වූ කාලයේ සිටම ඔහුගේ සැලැස්ම දියත් කරමින් තිබුණේ එළඹෙන ජනාධිපති වර්ණයේදී ඔහු යලි ජනාධිපති පුටුවේ වාඩි වෙන්නේ කොහොමද කියලා සුරංගනා සිහිනවල ජීවත් වුණා. අග්‍රාමාත්‍යවරයා ඔහුට ලැබුණු බලය හරහා ඔහු කල්පනා කරමින් තිබුණා එළඹෙන ජනාධිපති වර්ණයේදී අගමැති පුටුව වෙනුවට ජනාධිපති පුටුවේ වාඩි වීම සඳහා දේශපාලන බලසැලැස්මක් ඇදුවා. ඒ නිසා මෙම පාර්ශ්ව දෙකම ජනවාරි මාසයේ 8 වෙනිදා ජනතාව විසින් දමා දෙන්නද පොදු දේශපාලන වමනාවන් වෙනුවට තමන්ගේ පෞද්ගලික දේශපාලන බල වමනාවකට අවතීර්ණ වුණා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා යලි ජනාධිපති වෙන්නත් රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වෙනුවට එළඹෙන මැතිවරණ ජනාධිපති වීම අරමුණෙන් තමයි ඔවුන්ගේ මුළු දේශපාලන ක්‍රියාදාමයේම ක්‍රියාත්මක කරනු ලැබුණේ. එහි ප්‍රතිඵලය තමයි අද මේ අත්විඳින්නේ. ඒ නිසාම තමයි වංචනිකයන්ට දඬුවම් දෙනවා වෙනුවට ඉතාමත් ප්‍රබල වැදගත් සාක්ෂි තිබෙනවා. වංචනිකයන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා හා මෛත්‍රීපාල ජනාධිපතිවරයා මැදිහත් වී තිබෙනවා. ඒ මොකක් වෙනුවෙන්ද? සමහර අයට දඬුවම් ලබා නොදී ඔවුන්ගේ සහාය තමන් වෙත ලබා ගැනීම ජනාධිපති වෙන්න පුළුවන් කියලා මේ දෙන්නම කල්පනා කරා. නිසා මේ දෙන්නම කටයුතු කරේ. එදා යහපාලන පොදු වමනාවන් වෙනුවට ඒ බිඳවට්ටමින් තමන්ගේ බලපොරේට අවතීර්ණ වුණා. ඒ බලපොරේ අවසන් ප්‍රතිඵල බටපත් උනේ දෙපාර්ශ්වෙම දෙන්නාම වංචනිකයන් ආරක්ෂා කරන්න කටයුතු කළා. ඒ වගේම වංචාවල නිරත වුණා. ඒ වගේම පොදු ආර්ථික සැලැස්මක් වෙනුවට තමන්ගේ පෞද්ගලික වමනාවන් මත ආර්ථික සැලැස්මක් දියත් කරන්න පටන් ගත්තා. යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවට පැරණි මජර දේශපාලන සංස්කෘතියම යලි 2015 ජනවාරි මාසයේ 8 වෙනිදාකින් පස්සේ දියත් කරන්න පටන් ගත්තා. ඒ නිසා මේ පෙබරවාරි මාසයේ 10 වෙනිදා ප්‍රතිඵලයෙන් පෙන්눔 කරමින් තිබෙන කවරක්වත් නෙවෙයි ජනපති මෛත්‍රීත් අගමැති රනිලුත්
අනුගමනය කරලාද මුග්ධ බල වමනාවේ ප්‍රතිඵල තමයි අද මේ අත්පත් වී තිබෙන ඉරණම. එයින් කියන්නන් කවරක්වත් නෙවෙයි. තව දුරටත් මෛත්‍රීපාල ජනාධිපතිවරයාට හෝ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට වෙන වෙනම හෝ හවුලේ හෝ ජනවාරි මාසයේ 8 වෙනිදා ජනතාවගේ යහපත් බලාපොරොත්තු ඉටු කරන්න කිසිසේත්ම ඉඩකඩක් නොමැති බව දැන් ඔප්පු කොට අමාරයි. එනිසා අපි සහතිකයක් දෙන මේ රටේ ජනතාවට ඒ පෙබරවාරි 2015 ජනවාරි මාසයේ 8 වෙනි ජනතාවගේ තිබුණ පොදු වමනාවන් පොදු දේශපාලන වමනාවන් ඉදිරියට ගෙන යා හැකි වන්නේ ජනතා විමුක්ති පෙරමුණ හා ඒහා බද්ධ ගොඩනැගුණු ජනතා ව්‍යාපාරිකින් පමණයි. එනිසා අතිශය දුෂ්කර කොන්දේසි යටතේ ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ ජනතාවට සහතිකයක් දෙනවා. එම වමනාවන් ඉටු කරන දේශපාලනයේ දේශපාලන මූලස්ථානයේ දේශපාලන කඳවුර දේශපාලන මධ්‍යස්ථානයේ බවට ජනතා විමුක්ති පෙරමුණ කේන්ද්‍ර කරගත්තු ජනතා බලවේගයක අපි ගොඩනගනවා. මොකද ඒ වමනාව සඳහා නෙවෙයි රාජපක්ෂ කඳවුර ගොඩනගී තිබෙන්නේ. රාජපක්ෂ කඳවුරේ දේශපාලනය ජනවාරි මාසයේ 8 වෙනිදා ජනතාවගේ බලාපොරොත්තුත් අතර විශාල පරස්පරතාවයක් තිබෙනවා. ඒ නිසා රාජපක්ෂගේ කඳවුරේ දේශපාලනයේ කිසිසේත්ම එවැනි යහපත් දේශපාලන පොදු වමනාවන් සඳහා පෙළගැහිච්ච එකක් නෙවෙයි. එය බලයේ භුක්ති විඳීම, බලයෙන් අනේකා පීඩාවට පත් කිරීම, සියලු හැසිරීම මේ ඡන්දෙන් පස්සේ හැසිරීම දිහා කල්පනා කරලා බැලුවොත් ඔවුන්ගේ වමනාව තිබෙන ඊට පටහැනි. ඒ නිසා ඒකට එරෙහිව ගොඩනගිය හැකි ප්‍රබලවතම ජනතා විමුක්තිස්ථානයේ ජනතා විමුක්ති පෙරමුණ පෙරටු කරගනිමින් ගොඩනගන බව අපි මේ රටේ ජනතාවට සාතිකයක් දෙනවා. ඊළඟ දැන් ඇති වී තිබෙන තත්ත්වය මම දැක්ක මීට දින කිහිපයකට පෙර මාධ්‍යවල වාර්තා වෙනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒකට එක්සත් ජාතික පක්ෂ තනියම ආණ්ඩුවක් හදන බව. ඊට පස්සේ අද පුවත්පත්වල ආය වාර්තා වී තිබෙනවා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ කට්ටිය තව වෙනම ආණ්ඩුවක් හදන බව. ඒ වගේම ඊයේ රාත්‍රියේ සිදුවෙච්ච සාකච්ඡාවල වාර්තා වී තිබෙනවා දෙදෙනාම එකතු වී පරණ පරිදිම ගමන් කරන බව. ඔකනේ දැන් මේකෙන් සිදුවිය හැකි දෙයි. එක්කෝ එක්සත් ජාතික පක්ෂ තනියම ආණ්ඩුවක් හදනවා. ඒ කුමක් වෙනුවෙන්ද? ඒ කිසිසේත්ම ජනවාරි මාසයේ 8 වෙනිදා ජනතාවගේ පොදු දේශපාලන වමනාවන් වෙනුවෙන් නෙවෙයි, තමන්ගේ තනි බල අධිකාර වමනාවන් වෙනුවෙන්. ඒකට මම දැක්ක ප්‍රීතියෙන් නුනා යමින් අමාත්‍ය ධූර අහිමි වී තිබෙන නියෝජ්‍ය අමාත්‍ය ධූරයක්වත් නැති മന്ത്രിවරු ප්‍රීතියෙන් ඔල්ලොස්සර නගරනවා. ඒ සඳහා කෑමොර දෙනවා. එයි තමන් කල්පනා කරනවා තනියම ආණ්ඩුවකද තමන්ට අමාත්‍ය ධූරයක් නියෝජ්‍ය අමාත්‍ය ධූර කට්ටක්වත් ලැබෙයි කියලා. දකින්නේ තීයේ පෙරේද ඒගොල්ලන්ගේ හැසිරීම. ඒ නිසා කිසිසේත්ම ජනතාවගේ වමනාවන් හා ගැටුණු කරුණක් නෙවෙයි. ඊළඟ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා සමග ඉන්න කණ්ඩායම රාජපක්ෂ මහත්මයාගේ කණ්ඩායමත් එක්වි තනි ආණ්ඩුවක් හදන බව. මම දැක්කා රාජපක්ෂ කඳවුර ප්‍රකාශ කරලා තිබෙනවා. නමුත් ආණ්ඩුවක් හදාගන්න සහාය දෙන්න සූදානම්. මොකද්ද? බාරකාර ආණ්ඩුවක් අපි හදන්න සූදානම්. ඒකට සහාය දෙන්න ලෑස්ති වගේ ප්‍රකාශ කරමින් තිබෙනවා. ඒ ප්‍රකාශවල තිබෙන මේ කඳවුරු දෙකම, ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ පාර්ශවය රාජපක්ෂගේ පාර්ශවයත් මුහුණ දී තිබෙන අසීරුවක් තිබෙනවා. ජනතාවගේ ප්‍රශ්න නෙවෙයි. මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ පාර්ශවය කල්පනා කරන මෙතෙන් සිට ඒගොල්ලන්ගේ දේශපාලන අනාගතය කවර ආකාරයෙන්ද ලියවෙන්නේ 45 දෙනාගේ. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපති වෙලා අනිත් 45 දෙනාට එහෙම දෙයක්වත් නෙවෙයි. ඒ 45 දෙනා කල්පනා කරන ඒගොල්ලන්ගේ දේශපාලන අනාගතය කොහොමද ලියවෙන්නේ? ඒගොල්ලෝ කල්පනා කරන ඒගොල්ලන්ගේ දේශපාලන අනාගතය සඳහා රාජපක්ෂ කණ්ඩායමත් එක්ක ඒකාබද්ධ වී බාරකාර ආණ්ඩුවක් කරා තමන්ගේ දේශපාලන අනාගතය තහවුරු කරගත හැකි වෙයි කියලා විශ්වාසයක තිබෙනවා. ඒ වගේම රාජපක්ෂ පාර්ශවයටත් තිබෙනවා ඔවුන් මෙම මැතිවරණයේදී ප්‍රධානම තේමාව ඔබට පත් කරගත්තේ පෙබරවාරි මාසේ 10 වෙනිදාගෙන් පස්සේ අගමැති ධූරයට පත් වෙනවා කියලා මහින්ද රාජපක්ෂ මහත්මයා. හැබැයි දැන් කාලය ඇදමින් යනවා අග්‍රාමාත්‍ය ධූරයේ රාජපක්ෂ මහත්මයා දිවුරුම් දීම අපේක්ෂාවෙන් ඡන්ද දීපු ඡන්දදායකයන්ට තවදුරටත් බල කේන්ද්‍රයකට බල ධාරාවකට ඒ කඳවුර එකතු වෙන්නේ නැතුව පවතින්න බෑ. නිසා ඒගොල්ලන්ටත් මොනවා හරි වර්ගයේ බල ධාරාවක් ඇතුළට විතරයි අර ඡන්දේදී ඒ ජනතාවට දෙන්න ලද අර අගමැති දුරේ හෝ බලය ගන්නවා වගේ එකට යම් සැනසෙල්ලක් හදලා දෙන්න පුළුවන්. අන්න ඒ වෙනුවෙන් රාජපක්ෂ කඳවුරත් රාජපක්ෂ පාර්ශවයත් මෛත්‍රීපාල පාර්ශවයත් එකතු වී ආණ්ඩුවක් හැදීමේ ඉඩක් තිබෙනවා. එසේ නැත්තම් මම හිතන්නේ වැඩිපුර විය හැකි දේ තමයි මේ දෙක එකතු වී පරණ පුරුදු විදිහටම යන එක. හරිද? ඒකෙත් මම හිතන්නේ පොඩි ඔය නිකන් කැබිනට් සංශෝධන වගේ දේවල් ටිකක් කරයි. නිකන් අර ජනතාවට නිකන්
ආනේ පැරණ ආණ්ඩුව නෙවෙයි අලුත් ආණ්ඩුව වුණා කියලා කියන්නේ. මොකද මේ අමාත්‍ය ධූරවල වෙනස්කම් ටිකක් නම් වල වෙනස්කම් ටිකක් වේවි. පුද්ගලයන්ගේ වෙනස්කම් ටිකක් වේවි. ඉතින් කිසිවක් නැහැ. එතකොට මේ දේශපාලන අවුල निराකරණය විය හැකි වන්නේ ওই ආකාර තුනෙන්. එක්කෝ එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් පිහිටවීමෙන්, එක්කෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රාජපක්ෂ පාර්ශ්වයත් එක්ක එකතු වී ආණ්ඩුවක් පිහිටවීමෙන්, එසේ නැත්නම් පැරණි පුරුදු විදියටම මේ දෙක එකතු වී ඉදිරි ගමනක් යාමයි. හැබැයි දැන් මේ බලපොරය ජනතාවගේ ජීවිතයත් එක්ක සම්බන්ධ වෙච්ච කිසි කතිකාවතක් එළියට ඇවිල්ලා නැහැ. දැන් ජනතාව මැතිවරණ අපේක්ෂා කර බොහෝ දේ තිබුණා. ආර්ථිකයේ ඇති වී තිබෙන අර්බුදය, ඒකට ජනතාව ඒ අර්බුදය විසින් ජනතාව මුහුණ දී තිබෙන තත්ත්වයන්, ගොවි ජනතාව, දීවර ජනතාව, රැකියා විරහිත තරුණයා, අධ්‍යාපන ආධාරණ දරුවා, මේ වගේ තිබෙන ආර්ථික ශාස්ත්‍රීය ප්‍රශ්න. හැබැයි මේ කිසි කඳවුරක මේ බලුව මනාව වෙනින් ගොඩනගෙන කිසි කඳවුරක ඒ ආර්ථික පිළිබඳ සාකච්ඡාව වෙවිලා නැහැ. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳව. නේද? විශේෂයෙන්ම විධායක ජනාධිපතිතුමා අහෝසි කරමින් වෙන කරුණු. ඒ වගේම නව මැතිවරණ ක්‍රමයක් පිළිබඳ සාකච්ඡා. එවැනි ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ සාකච්ඡාවක් තිබෙනවා. හැබැයි මේ බලුව මනාව වෙනින් සාකච්ඡාවේදී ඒ ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කිරීම සඳහා වූ සාකච්ඡාවක් එතන ඇවිල්ලත් නැහැ. ඒ වගේම වංචා දූෂණ අවම කිරීම සහ දූෂිතයන දඬුවම් දීම පිළිබඳව සාකච්ඡාවක් මෙතන නැහැ. එහෙම සාකච්ඡාවක් තිබෙනවා නම් මෛත්‍රී පාර්ශ්වයට කිසිසේත්ම කියන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. රාජපක්ෂ පාර්ශ්වයත් එක්ක එකතු වී ආණ්ඩුවක් හදනවා කියලා. මොකද මේ දූෂිතයන දඬුවම් දීම පිළිබඳව සාකච්ඡාවක් අවම වශයෙන් හරිය අවධානය යොමු කරනවා නම් එහෙම නැත්නම් කියන්න බෑ රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක එකතු වී ආණ්ඩුවක් හදනවා කියලා. ඒ නිසා දැන් දූෂණය නතර කිරීම හා දූෂිතයන දඬුවම් දබා දීම සඳහා තිබෙන සාකච්ඡාවත් මේකෙන් පරිබාහිරව තිබෙනවා. ඒ නිසා මේ මුළු සාකච්ඡාවම දියත් වෙමින් තිබෙන්නේ අන් කවරක් සඳහා නෙවෙයි. තමන්ගේ බලය තහවුරු කර ගැනීමත් අනාගතයේ බලය අත්පත් කර ගැනීම සඳහා න්‍යාය පත්‍රයකට පමණයි. ඒ නිසා මේ දේශපාලන වියවුල තුල පෙන්눔 කරමින් තිබෙන්නේ තන් කවරක්වත් නෙවෙයි. මේ පාර්ශ්ව කවර පාර්ශ්වද? අඩුම තරමේ මේ අර්බුදයන් හැම ජනතා විමුක්ති පෙරමුණට මතක ඇති. 2001 දී මෙවැනි අර්බුදයක් නිර්මාණය වෙනකොට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රවේශය වුණ කුමක්ද? ජනතාවට යමක් ලබා දෙන්න මේ අර්බුද උපයෝග කරගන්නේ කොහොමද? 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය, ගොවීන්ගේ ණය කපා හැරීම, ඒ වගේම පෝරසාන ආධාර දියත් කිරීම ආදී ජනතාවගේ පාර්ශ්වයෙන් තමයි මේ අර්බුදය ජනතාවට හිත කර ලෙස විසඳා ගැනීම සඳහා තමයි අපේ පාර්ශ්වයේ මැදිහත් වීම තිබෙන්නේ. හැබැයි මේ පාර්ශ්වයේ මැදිහත් වීම තිබෙන්නේ කිසිදු ජනතාවගේ පැත්තෙන් නෙවෙයි. තමන්ගේ බලය මේ මොහොතේ තහවුරු කර ගැනීම සහ දිගු කාල ලෙස තමන්ගේ බලය අත්පත් කර ගැනීම සඳහා තියෙන න්‍යාය පත්‍රයකට පමණයි. ඒ නිසා ජනතාවට ඕනෑමටත් වඩා වැඩි මේ පොරේ විසුණුත් පෙන්눔 කරලා තිබෙනවා මේ කවර පාර්ශ්වයෙන්ද කියන වග. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රවේශය අපි මෙතන සකස් කරන්නේ මේ අර්බුදය කොහොමද ජනතාවට ප්‍රතිලාභ ලබා දීමේ හැකි වර්ගයේ ප්‍රවේශයක් පාර්ලිමේන්තුව තුල අපි අත්පත් කරගන්නේ කොහොමද කියන සාකච්ඡාවක අපි නිරත වෙච්ච සිටිනවා. අපේ ඡන්දදායකයන්ගේ හොඳ නිදර්ශනයක් තමයි මාර්ගම. ඒ කියන්නේ ඔබ මා දැක්කේ මාධ්‍ය සමහරව වාර්තා කළ තින ආකාරය අනුව මේ ඡන්ද ක්‍රමයේ ප්‍රධාන, ඒ කියන්නේ මේ ඡන්ද ක්‍රමයක් හදනකොට මේ ඡන්ද ක්‍රමය පිළිබඳ ජනතාවගේ උනන්දුව ඇති වූයේ කොට්ටාසයට වග කියන മന്ത്രിවරයෙක් ඕන කියලා. ඒක තමයි මේ ඡන්ද ක්‍රමයක පදනම. කියන පහුගිය තිබුණු ඡන්ද ක්‍රමෙට තිබුණු විවේචන අතර මනාප මුදල් වියදම් කිරීම, ජාවාරම්කරුවන් ඡන්දෙට එන වගේ සාධකට අමතරව ප්‍රධාන සාධකයක් බවට පත් වෙලා තිබුණා තමන්ගේ කොට්ටාසයට වග කියන മന്ത്രിවරයෙක් නැහැ කියලා. එතකොට මේ ඡන්ද ක්‍රමයේ ප්‍රධානම අභිලාෂයක් තමයි තමන්ගේ කොට්ටාසයට වග කියන മന്ത്രിවරයෙක් නිර්මාණය කර ගැනීම. හැබැයි දැන් බලනකොට මොකද වෙලා තියෙන්නේ? පත් වෙලා තියෙන മന്ത്രിවරු ඔක්කොම බඩල්ගම. හරිද? මම හිතන්නේ කො ගම්පහ බඩල්ගම එහෙම නැත්නම් පන්නල බඩල්ගම. මම හිතන්නේ පන්නල වෙන්නේ. පන්නල බඩල්ගම තමයි මේ. හරිද? ඒක ඔක්කොම එහි. එතකොට දැන් ජනතාවට ඡන්ද ක්‍රමයක් හදලා තියෙන තමන්ගේ කොට්ටාසයට වග කියන മന്ത്രിවරයෙක් හදාගන්න. හැබැයි මන්ත්‍රීවරු ඔක්කොම ගත්තාම තුන් දෙනෙක් හැර ප්‍රදේශයෙන් පත් කරගන්න. ඔව් ප්‍රදේශයෙන් පත් කරගන්න කියලා. දැන් තුන් മന്ത്രിවරු ඇරන අනිත් බඩල්ගම. නීතිමය ප්‍රශ්නයක් තිබෙනවා. පැරලයිස්. ඔව් ඒ කෙනෙක් මම හිතන්නේ ඉතින් මම දැක්ක යාගේ උපන් දිනය 1932 වගේ අය ඉන්නවා. මේ සමහර 42 සමහර 48 ඒ කමක් නෑ උගේ රටේ පුරවැසියා. කෙසේ වුවත් මෙතන නීතිමය ප්‍රශ්නයක් තිබෙනවා. මේක අපි මහරගම රැස්වීමේදී අපි පෙන්වා දෙන්න ලැබුවා. මේ ඡන්ද ක්‍රමයේදී තා වැදගත් එකක් තිබෙනවා. එම පළාත් පාලන ආයතන තුළ පදිංචි කරුවෙකුට විතරයි එම පළාත් පාලන ආයතන තුළ මන්ත්‍රී දුරයක් ලැබිය හැකියි. ඒ නිසා මේකෙන් බහුතර ප්‍රමාණයක්
මහරගම බල සීමාව තුළ පදිංචි අය නෙවෙයි. ඒ නිසා ඒ වෙනින් තමයි අධිකරණයට නඩුවක් ගොනු වී තිබෙන්නේ. මොවුන් කිසිවෙකුටවත් ප්‍රාදේශ සභා මහරගම නගර සභාව තුළ මන්ත්‍රීවරයෙක් හැටියට දූරයක් ලබා ගන්න අයිතියක් නැහැ. ඉතින් හරි පැහැදිලි. එහෙම ඒක තමයි මැතිවරණ නීතිය. මැතිවරණ නීතියෙන් ගත්තට පස්සේ උන්ට මන්ත්‍රී දූරයක් හිබෙවීමේ අයිතියක් නැහැ. එතකොට මෙතන මේව දැනගෙනම තමයි රාජපක්ෂ පාර්ශ්වය මම දැක්ක විශාල උද්‍යෝගයක් ඇදුවා. ඒගොල්ලන්ගේ කණ්ඩායමක් එනවා. මේගොල්ලෝ අයින් වුණා. මේගොල්ලන් කට්ටියක් දාන්න පුළුවන්. අපේ රටේ පළාත් සභාවලට දීපු නඩු තීන්දුව කීපයක් තිබුණේ. නඩු තීන්දුව වල තමයි තරඟ වෙදී හෝ ජාතික ලැයිස්තුවේ ඉන්න අයගෙන් හැර පාර්ලිමේන්තුව උනත් පිටින්පත් කරන්න බෑ. ඒතොර එනම් මේකේ පත් කළ හැකි වන්නේ කො තරඟ වෙදුණු අය ලැයිස්තුවේ ඉන්න අය. ඉතින් ඔය බෝඩ් ගහගෙන පිටු කිසිවෙක් තරඟ වෙදුණු ඇත්තේ මේ ලැයිස්තුවේ හිටපු අයත් නෙවෙයි. ඒ නිසා මේ දැන අර්බුදයටපත් කරන්න මම හිතන්නේ රාජපක්ෂ පාර්ශ්ව කටයුතු කරා. ඒ උන්ට තිබුණේ න්‍යාය නාම යෝජනා පත්‍රය හරියට හදාගන්න. නාම යෝජනා පත්‍රය හරියට හදාගන්න බැරි නිසා අන්තිමට විචිතය තමයි ඒ පැතුන්නේ ගන්නේ අරාජික දේශපාලන තත්වයක් මහරගම නගර සභාවේ දැන් ඇතිකොට තිබෙනවා. ඒක හිතාමතා දැනුවත් කරන කණ්ඩායම. මොකද මේ අයගේ නාම යෝජනා පත්‍රයේම පුරවලා තිබුණේ බඩල්ගම ඇඩ්‍රස් දාලා. අඩුම්තරමේ මේ බඩල්ගම පදිංචි වෙලා මහරගම ගයක් හොයාගෙන ඇඩ්‍රස් එක දාලත් නෙවෙයි. නාම යෝජනා පත්‍රයේම තියෙන්නේ බඩල්ගම ඇඩ්‍රස්, සමහර ඇඩ්‍රස් එක ගෙදර 3යි 4යිනේ. එක තැන ඇඩ්‍රස් එක. කෙනෙක් ගෙදර නෝනා, මහත්තයා, දුව, දරුවා, ආච්චි, සීයා ඔක්කොම දාලා හදු නාම යෝජනා පත්‍රෙකින්. ඒක තමයි ඇති වී තිබෙන තත්ත්වය. ඔව්. ඉතින් අපි මැතිවරණ කොමසාරිස්තුමත් එක්ක අපි දීර්ඝ ලෙස සාකච්ඡා කරුවා ඊට පෙර ඔය වෙන අවස්ථාවකදී. ඇත්තටම මේ අවුරුදු 4ට ඒ දූර කාලය හිස් තියලා තමයි යන්න ඕනකම තිබෙන්නේ. ඒ කියන්නේ මේ අවුරුදු 4 යා යුතු වන්නේ ඒ කණ්ඩායමක් නොසලකා ඒ කියන්නේ එවැනි മന്ത്രി දුර නැහැ කියන මතන මත අනිත් කණ්ඩායමගේ මේ නගර සභාව ක්‍රියාත්මක වෙන්න ඕන. නීතිමය ප්‍රශ්නයක් තිබෙන්නේ ඉතින්. මේක අර එක වෙලාවක මතන කොමසාරිස්තුමා කිව්වා. ඒ කියන්නේ කිසියම් අපේක්ෂකයෙක් කොට්ටාසක අපේක්ෂකයෙක් නීති විරෝධී වෙලා ඔහුගේ മന്ത്രി දුර අයින් වුණොත් එහෙම ඒ කොට්ටාසේ മന്ത്രി බවට දෙවෙනියපත් වෙනවා කියලා. මේ කිසිම කොට්ටාසයක පළවෙනියා නීති විරෝධී නම් ඔහුගේ മന്ത്രിකම නැති වෙනවා නම් දෙවෙනියට ඡන්දගත්තු කෙනා മന്ത്രി බවට පත් වෙනවා කියලාත් කොමසාරිස්තුමා කිව්වා. ඒ මොනොත් බොහෝ තැන්වලදී දෙවෙනියට ඡන්දගත්තු අය മന്ത്രി වීමකටකුත් තියෙනවා. හිටපු කතානායක චන්ද්‍රාශෝකන් කියනවා වසර දෙකක් කාල ගන්න නැතුව ජනාධිපතිතුමනි මම කියන්නේ එකමදික පාඩම්. ඇත්තටම දැන් එකක් තමයි ඒගොල්ලෝ මේ එකම දිනයක මැතිවරණ පවත්වන්න කියන එක ගැන අපි දැන් සතුටු වෙනවා. ඒ කියන්නේ මේ කැත්තම මැතිවරණ අර සංස්කෘතියක් නිර්මාණය කරේ ඒගොල්ලෝ. එතකොට දැන් හිටපු කතානායකනේ. ඒතකොට කතානායක මීටත් වඩා බලවත්. හරිද? ඒ කතානායකවරයා හැටියට එදා ඇත්තටම තියන්න තිබුණා මේ මැතිවරණ එක විට පැවැත්වීම සඳහා ඉතා හොඳින් මේ අර කඩ මැතිවරණ පැවැත්වීමේ සංස්කෘතියක් නිර්මාණය කරන්න උන් දායක වුණා. ඒ වගේම දැන් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සඳහා දැක්ක රාජපක්ෂ මහත්මයාත් දිගටම කියලා තිබුණා මේ පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්න ඕනේ. ඉතින් ඒක එළිය කියලා වැඩක් නැහැ. මොකද 19 වෙනි සංශෝධනය අනුව ඉතාමත් පැහැදිලි පාර්ලිමේන්තු විසිරුවා හරින්නේ කෙසේද කියලා. අවුරුදු 4 පාර්ලිමේන්තුවට අවුරුදු 4මාරක් යන තෙක් ඒ කියන්නේ 2020 පෙබරවාරි මාසයේ වනතෙක් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු විසිරුවා හැරීමේ බලයක් නැහැ. මේ 19 වෙනි සංශෝධනයේ පෙර තිබුණා. පාර්ලිමේන්තුවට අවුරුද්දක් ගත වුණාට පස්සේ ජනාධිපතිවරයාට විසිරුවා හැරීම බලය තිබුණා. නමුත් මේකේ තිබෙන්නේ ජනාධිපතිවරයාට අවුරුදු 4මාරක් යන තෙක් පාර්ලිමේන්තු විසිරුවා හැරීම බලයක් නැහැ. එහෙනම් කොහොමද විසිරුවා හරින්න පුළුවන්කම තිබෙන්නේ? පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතය. යෝජනාවක් ගෙනලා පාර්ලිමේන්තු විසිරුවා හැරිය යුතුයි කියලා 3/2ක යෝජනා සම්මතයක් ඇති කරගත්තොත් පාර්ලිමේන්තු විසින් දැනුම් දෙනවා. දැන් පාර්ලිමේන්තු 3/2ක් മന്ത്രിවරු කියා තියෙනවා පාර්ලිමේන්තු විසිරුවා හරින්න කියලා. ජනාධිපතිවරයාට දැනුම් දුන්නාට පස්සේ ජනාධිපතිවරයාට විසිරුවා හැරීමේ බලය තිබෙනවා අවුරුදු 4මාර ඇතුළත. ඒ නිසා මේ තැන කියන්න නෙවෙයි තියෙන පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගැන තියෙන්නේ. මේ මාධ්‍ය වලට කියන්න දැන් කාටද මේ තියන්න කියන්නේ? දැන් මහින්ද රාජපක්ෂ මහත්මයා, චමල් රාජපක්ෂ මහත්මයා පාර්ලිමේන්තු ඉඳගෙන කියනවා පාර්ලිමේන්තු ඡන්දයක් තියෙනවා. කාටද කියන්නේ? එහෙම තියෙන කාටවත් බලයක් නැහැ. ඒ බලය තියෙන්නේ කාටද? පාර්ලිමේන්තුවේ. නිසා වුන් විසින් පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙනීම තමයි තියෙන්නේ. පාර්ලිමේන්තු විසිරුව හැර මැතිවරණයට යා යුතුයි කියලා වෙන තැන මාධ්‍ය සාකච්ඡා තියලා ඒක පිට තියන්න ඕන කියනවා කිසි පදනමක් නැහැ. මෙවලට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියලා තියෙනවා කාන්තාවන් 125 පෙරවීම විශාල අර්බුදයක්
මේ ගෙනාපු පනතම අප්‍රබංශයක් කියන. මේ කවුරු හැදුවත් දන්නේ මොනවද කරන්නේ. දැන් මුතුමාට හිතේ මොකක්ද මේ ගැටලුවක් තියෙනවා. ඔව් ඉතින් ඒක තමයි නීතිපති දෙපාර්තමේන්තුව ඉන්නේ. මේ පනත සකස් කරලා තියෙන නීතිපති දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරාට පස්සේ ඒ අදහස් වලට අනුරූපී වන පරිදි පනත සකස් කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුව. නීතිපති දෙපාර්තමේන්තුව සකස් කළ පනත තමයි පාර්ලිමේන්තුවේ සම්මත කරන්නේ. එසේ එවැනි ගැටලු කොමසාරිස්තුමාට තිබෙනවා නම් එතුමාට තිබෙන්නේ නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගන්න. නෑ එතන මේ නීති අර්බුද මම දන්නේ මේ සංඛ්‍යාලේඛන ගණිතය පිළිබඳ උපදෙස් ගත්තාද කියලා මෙතන තියෙන මේ සංඛ්‍යාත්මක ප්‍රශ්නයක් තියෙනවා. දැන් එන්න බෑ මේ අපි සමහර මේ ආයතන බැලුවා කාන්තාව ගන්න ගේන්න බෑ. ඕක පාර්ලිමේන්තු විවාදෙත් මතුණු කරුණක්. කලුත් දෙයක් නෙවෙයි. ඒ කියන්නේ මේකේ කාන්තාවන් සංඛ්‍යාව 25ක් තිබිය යුතු සභාවක. ඔක තමයි තියෙන්නේ. හැබැයි ඔය පනතෙම තැනක තියෙනවා හොයලා බලන්න කියන්න. ඒ දේ සම්පූර්ණ නොවුනත් පළාත් පාලන ආයතන පවත්වාගෙන යන බාධාවක් නොවේ. ඒක ඒ වගන්ති තියෙනවා. ඒ අර එක කෑල්ලක් කියවලා අනිත් කෑල්ල නොකියපුවම තියෙන ප්‍රශ්නේ. ඒ නිසා 125ක් කාන්තා නියෝජනය ඇතර මේක 125ක් හැදින්නේ නැහැ. මොකද ජනතාව විසින් අපි තරඟයට දාලා කණ්ඩායම 125ක් එළියෙන්ම පත් කරනවා නම් 125ක් මැනලා දෙන්න පුළුවන්. මේ මැතිවරණ ක්‍රමයේ අභිලාෂය තමයි අවම වශයෙන් කාන්තාවන්ගේ නියෝජන 125 දක්වාවත් කැඳවීම. දැන් ජනතාවට තෝරන්න දීලා කාන්තාව 125 තෝරන්න කියලා කොහොමද කියන්නේ? එහෙම කරන්න පුළුවන් වෙන්නේ නම් එළියෙන්ම කාන්තාව 125ක් පත් කිරීමෙන් පමණයි. මේකේ තියෙන අවම වශයෙන් කාන්තාවන් 125ක්වත් පත්වීම සඳහා අවශ්‍ය වෙන ඉඩකඩ හදලා තියෙන්නේ. එතකොට ඒක 25 වෙන්නත් පුළුවන්, 25 පණින්නත් පුළුවන්, 25 ආසන්නයට එන්නත් පුළුවන්. මොකද මැතිවරණ ක්‍රමවේදයක් ඇතුලේ නිශ්චිත කරනවා නම් කරන්න තියෙන්නේ පිටින් කාන්තාව 25 දැමීම විතරයි. ඡන්දයක් ඇතුලේ තෝරාපත් වෙනවා නම් 25 ඉක්මවා ය හැකි, 25ට ආය හැකි, 25ට යටින් තිබිය හැකි. ඒකම තමයි මේ ඡන්ද ක්‍රමයේ සකස් වෙන්නේ. එක ආයතනයකට 7යි 6යි ආව. කොට්ටාස 13. 7යි 6යි. 6 ආවහම අර ගණිතෙම සංකල්පය දැම්මම එයාට 5යි 8යි එන්නේ. එයා හැං වෙනවා ඒලා 6යි ඉන්න. එයාට මේකෙන් නැහැ. ලිස්ට් එකෙන් නැහැ. උඩ 4 එයාට දෙකක් එනවා. යටින් ආපහු ඉන්න දෙක අරගෙන 4ක්. යටින් පස්සේ සම්දානය සහ ඔබතුමාගේ මේ පක්ෂේ. දැන් ඔබතුමාලට දෙන්නත් බෑනේ. කාන්ත දෙකේ අයට කාන්තා එහෙම දෙන්නේ නැහැනේ. එතකොට අර UMP එකට පාර දෙකක් විතරයි ඉතුරුලා තියෙන කාන්තාවන්ට දෙන්නේ එවැනි අවස්ථාවක කොහොමද? 8යි 2යි නම් ඒගොල්ලන්ට කොට්ටාස වලින් 8ක් ඇවිල්ලා නම් මන්ත්‍රීවරු ලැයිස්තුවෙන් දෙකක් එනවා නම් ඒ දෙක අනිවාර්යෙන් කාන්තාවපත් කරන්න වෙනවා. එතකොට ඒ සභාවෙන් ඒ සභාව කීයේ සභාවද දෙක? ඒක 21ක සභාව. 21කින් දෙකයි. ඒ කියන්නේ 10%කට ආසන්න ප්‍රමාණය තමයි කාන්තාව ඉන්නේ සභාවේ. ඔබ කියන සංඛ්‍යාවලට අනුව. ඒ වුණත් අනිත් ඒවාට නෑ දෙකයි එන්නේ. දෙකයි. එතකොට මේකත් මේ ඇඳවීමක්ද මේ කාන්තාවන්ට 125 එනවා අනිවාර්යයි බොහොම ලක්ෂණ වචන තිබ්බ නෑ ඒකේ කිසි පාදාවක් නෑ. ඒ ලස්සන වචන වලට අනුව ඡන්දදායකය කටයුතු කරා නම් කොට්ටාස වල ඉල්ලපු කාන්තාවට එව්වනම් ලස්සන වචන කිව්ව කාන්තාවන්ටනේ. ඡන්දදායකයටනේ. ඉතින් ඡන්දදායකයෝ කාන්තාව ඉල්ලපු තැන් වලින් කාන්තාව ආවනම් මේක එහෙම සම්පූර්ණ වෙනවා. මෙහිදී එනවා මේ UNP සමග ශ්‍රී ලංකාවේ කට්ටිය ගිහිල්ලා පැනලා එහෙම ගිහිල්ලා හැදුවොත් සංධානයට ඇමතිකම් නැත කියලා ජනාධිපතිවරයා නිවේදනයක් දාලා තියෙනවා. ඔය UMP එක දැනට ඉන්න තනියම හදන්න හදනවා. කට්ටිය නැත්තම් මේ පැත්තේ ඉන්න 8 දෙනෙක් යෑමේ උත්සාහයක් තිබුණා වගේ තොරතුරක් ආවා. ඒකට දාලා තියෙන වාදකයක් ගියොත් ඇමතිකම් නැත දෙන්නේ නැහැ. අග්‍රාමාත්‍යවරයා හෝ ජනාධිපතිවරයා හෝ බැඳී පවතින විවස්ථාවට අනුව කටයුතු කරන්න. ඒ නිසා ඔබත් ජනාධිපතිවරයාත් විවස්ථාවක් කිව්වොත් කොහොමද අමාත්‍ය දුරු දින කියලා බලාගන්න පුළුවන්. 19 වෙනි සංශෝධනය අනුව තිබෙන්නේ අග්‍රාමාත්‍යවරයා විසින් තමයි පුද්ගලයන් නම් කරන්නේ. ඒ පුද්ගලයන්ට විෂයන් ලබා දීම තමයි ජනාධිපතිවරයාගේ කාර්යභාරය. දැන් පාර්ලිමේන්තුවකට යෝජනාවක් ඉදිරිපත් කරලා ගවර්න්මන්ට් එක විසිරවන්නේ කියලා ජනතාවෙන් කරමුනේ මතේ මොකක්ද ඒ සම්බන්ධ? ඉස්සලා ගේන්න කියන්නේ. අපි කලබල වෙන්නේ නැහැ. කලබල වෙන්න ඕනේ. ගේන්නේ. හිතනද ගේන්නේ. දැන් මේ වෙනකොට ඇත්තටම දැන් ඔබතුමාලා හිතනවාද මේ රට අස්ථාවර තත්ත්වයක දෙනෝනේ ප්‍රධාන ආයතනේ. දැන් මෙතන ආවට මේක ප්‍රධාන සාධක මේ තර්කය තමයි මේක පළාත් පාලනයක මේක මේ පිටුදා මේගොල්ලන්ට මේ ආණ්ඩුව හදන්න ජනාධිපති වෙනස් කරන්න බෑ කියන්නේ.
හැබැයි අපිට පේනනේ දක්පත් දෙකක් තියෙනවා රැට ඒ ගෙදර යනවා අර ගෙදර අනිත් රැ ඉන්නවා දවල්ට කාර්යාලේ ඉන්නවා ඉතින් මේ අරුබුදයක්. ඒ කියන්නේ මේ දවස්වල රජ ගෙදරවල් වල ගෙවල් හිටපු රජ ගෙවල් ඉන්න රජ ගෙවල් වල ඉතින් විවිධ කුමන්ත්‍රණ සාකච්ඡා යනවා. ඒ නරි නාටක අපිට නම් ඒ තරම්ම අදාළ නැහැ. අපි දන්නවා මේක කෙලවරිය හැකි කොහොමද? එක්ක UMP තනි ආණ්ඩුවක්, එක්ක මහින්ද මෛත්‍රිගේ ආණ්ඩුවක්, නැත්තම් තිබුණු ආණ්ඩුව. ඔය ආකාර තුනෙන් තමයි මේක කෙලවර වෙන්නේ. කොතන මේ සාකච්ඡා තිබුණා. ඔය ආකාර තුනෙන් කොයි ආකාරයකට මේක ස්ථාවර වුණත් ජනතාවට හෝ අපට කිසිසේත්ම අදාළ නැහැ. අපි ආරම්භයේදීම කිව්වේ ඒකයි. මේක අද නෙවෙයි. මෛත්‍රීපාල මහත්මයා ජනාධිපතිපතිට වාඩි වෙලා රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැතිපතිට වාඩි වුණු දවසේ සිට ඒ දෙගොල්ලෝ ජනවාරි මාසයේ 8 වෙනිදා ජනතාවගේ පොදු වමනාවන් ඉටු කරනවා වෙනුවට ඒ දෙදෙනාගේම බල න්‍යාය පත්‍ර දෙකකට ඇතුළු වුණා. මේකයි සිද්ධ වුණේ. ඒ බල න්‍යාය පත්‍ර දෙක විතක සමගියෙන්ද විතක අමනාපයෙන්ද විතක රණ්ඩුවෙන්ද විතක තරමරා වෙමින්ද මේ බල ව්‍යාපෘති දෙක දියත් වෙමින් තිබුණා. දැන් අවසානයේ සිදු වී තිබෙන ඡන්ද ප්‍රතිඵලය සමග දෙදෙනාගේම බල ව්‍යාපෘති දෙක අවුල් වී තිබෙනවා. දැන් ආයත උත්සාහ කරමින් තිබෙනවා එක් අයෙක්වට විශේෂ වර්ධ පටවා තව කෙනෙක් උඩට එන්න තව කෙනෙක් විශේෂ වර්ධ පටවා අනිත් කෙනා උඩට එන්න. එන මේ පරාජය හමුවේ උත්සාහ කරමින් තිබෙන්නේ තමන්ගේ බල ව්‍යාපෘති කොහොමද මේක අසදියත් කරගන්න කියලා. ඒක තමයි 2000 මේ අවුරුදු 3 ඇතුළතම ගියපු ගමනම තමයි මේ දවස්වල සිදුවෙමින් තිබෙන්නේ. අලුත් දෙයක් නෙවෙයි. ඒක හරියටම හරි. ඔය හා සමානයිනේ ජනාධිපති කරුණේ මේ උපක්‍රමයේ කොහොමද 2020 බලයට එන්නේ. ඒ සඳහා ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණා. ඔව්. හැබැයි දැන් ඔබට හිතෙන්නේ මොකද දැන්? ඇයි මේ ජනතාවත් මෙච්චර බය දැන් අර පොරු කිව්වා ඒ දෙන්නම ඔබට දෙන්න හොඳම chance එක තිබ්බේ. මේ බලaya පක්ෂර බයද මිනිස්සු. මිනිස්සුන් අහන්නේ ඇත්තටම ජනතාවෙන් අහන්නකොට අපෙන් අහනවා. ඉතින් ඇත්තටම අපි දන්නවා මැතිවරණ ප්‍රතිඵල රඳා පවතින්නේ එක් තනි සාධක මතම නෙවෙයි. මැතිවරණ ඡන්දදායකයාගේ හැසිරීමේ සාධක විශාල ප්‍රමාණයක් සැලකිලිට භාජනය කරනවා. ප්‍රධාන වශයෙන් ගත්තොත් ඔබ හරියට බැලුවොත් ජනවාරි මාසයේ 8 වෙනිදා මහින්ද රාජපක්ෂ මහත්මයා සමග හිටපු කඳවුර ඒකට මම හිතන ලක්ෂ 57ක් පමණ හිටියා. ඒ කඳවුර ලක්ෂ 7කින් පමණ අඩු වී එතනම රඳා පැවතිලා තියෙනවා. ඒ කියන්නේ ඒ කඳවුරට කුඩා ප්‍රමාණයක් එහෙට මෙහෙට විසිරලා තිබුණත් අපි හිතන්නේ මේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පාර්ශවයට ලැබුණු මුළු ඡන්ද ප්‍රමාණය සාතිශය බහුතරය ජනවාරි මාසයේ 8 වෙනිදා කොට ලබා දීපු කණ්ඩායම. ඒකයි පෙන්눔 කරන්නේ. ඒතර මේ පැත්තේ ඊට එරෙහිව තිබුණු කණ්ඩායම් විසිරලා තිබෙනවා. ඒක ගත්තොත් ඊට එරෙහිව තිබුණු කණ්ඩායම් විසිරලා තිබෙනවා. ඒතර ඡන්දදායකයාගේ පැත්තෙන් බැලුවොත් අපි විශේෂයෙන්ම මේ පාර්ශ්ව දෙකටම එරෙහිව ප්‍රබල තුන්වෙනි පාරක් විකල්ප මාවතක් ගොඩනැගීම වෙනුවෙන් අපි දේශපාලනය කරමින් තිබෙනවා. ඒතර ඒක අර කඳුරු දෙකෙන් එක විට ගිලිහි කඳුරු දෙකම එක විට සමතලා වී අපේ වෙත ගොඩනැගෙන්නේ නැහැ. ඒක අතිශය අසීරු දුෂ්කර ඒත් කළ යුතු ගමන. ඒකට යම් සංඥාවක් අපිට ලබා දීලා තිබෙනවා. ඔබ හිතන්න 2015 මහමැතිවරණට සාපේක්ෂව 1,70,000ක පමණ ඡන්ද ප්‍රමාණයක් වැඩි වී තිබෙනවා. උදාහරණයක් ගත්තොත් කොළඹ දිස්ත්‍රික්කේ ලක්ෂයක් ඉක්මවලා තියෙනවා. ගම්පහ දිස්ත්‍රික්කේ ලක්ෂයක් ඉක්මවලා තියෙනවා. කුරුණෑගල වගේ දිස්ත්‍රික්ක 50,000 ඉක්මවලා තියෙනවා. සමහර දිස්ත්‍රික්ක 50,000ට ආසන්න කරලා තිබෙනවා. ඒක අපි හිතනවා ඒක ප්‍රබල එකක්. ඒක සරල එකක් නෙවෙයි. ඒ කියන්නේ මේ අලුත් තුන්වෙනි පාරක් නව විකල්ප මාවතක් ගොඩ නැගීම අසීරු දුෂ්කර ඒත් කළ යුතු එකක්. අපිට සෑහීමකටපත් වෙයි. අපි අපේක්ෂා කළද ප්‍රතිඵල නැති එක අපි දැන් කිව්වා. හැබැයි අපිට ඉදිරි ගමන පිළිබඳ බලාපොරොත්තු තැබිය හැකි ප්‍රතිඵලයක් මේ තුල පෙන්눔 කරමින් තිබෙනවා. ඒ කියන්නේ රාජපක්ෂ මහත්මයා හැම තැනම ජයග්‍රහණය කරත් ඔහු ජනාධිපති ඡන්දයට වඩා ඔහුගේ ඡන්ද ප්‍රමාණය අඩු වී තිබෙනවා. ඒ කියන්නේ ඔහුට ජනාධිපති කිරීම සඳහා කතරේ ගහපු ලක්ෂ 7කට වඩා වැඩි ප්‍රමාණයක් ඔහුට ඡන්ද ලබා දීලා නැහැ. ඔහුගේ මහ ඡන්දයත් එක්ක බලනකොට ජනතා විමුක්ති පෙරමුණට හා සමාන කුඩා ඡන්ද ප්‍රමාණයක් තමයි ඔහුගේ වැඩි වී තිබෙන්නේ.
ඒ නිසා මේක අර හදන දේශපාලන චිත්‍රයේ සංඛ්‍යාවලට ඇතුළට කිඳා බලපුවම තියෙන චිත්‍රය වෙනස්. ඒ නිසා අපිට මහා මැතිවරණදී ලබා දෙන ලද ඡන්ද ප්‍රතිඵලයට වඩා සැලකිය යුතු වර්ධනයක් අපි අත්පත් කරන් තිබෙනවා. හැබැයි ඒක මොකද අප විතරක් නෙවෙයි සමාජයත් අපේක්ෂා කළ ලද ප්‍රතිඵලය නෙවෙයි. නමුත් ඒක කිසිසේත්ම බිඳ වැටෙන්න අත්තරින්න දැන් වැඩක් නැහැ වෙන පාරවල් නැහැ කියන එක නෙවෙයි. මේකෙන් අපිට උත්තේජන ධෛර්යයක් තිබෙනවා. ඒ පාරම තමයි තිබෙන්නේ. ඒකම තමයි කොට ගන්න ඕන. කිසි දෙගිඩියාවක් නැහැ. අපි ඒක සටමත් කොට ගන්නවා. ඒ කියන්නේ 2020 ජනාධිපතිවරණයේදී ඔබ පක්ෂයෙන් අපේක්ෂකයෙකු දමන්නට සුසුකම් ලැබුවද මේ මැතිවරණේ? නෑ. පළවෙනි එක අපි උත්සාහ කරන්නේ මොකක්ද? ආයේ මේ රටේ ජනාධිපතිවරණයක් එන්න බෑ. මොකද ජනවාරි මාසයේ 8 වෙනිදා දෙන ලද එකඟතාවයන් අනුව ජනාධිපතිවරණයක් එන්න බෑ. ඒ නිසා ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා තියෙන අවසන් දිනය දක්වා ජනතා විමුක්ති පෙරමුණේ පොරබැදීම ජනාධිපතිවරණය විධායක ජනාධිපතිවරු අහෝසි කිරීම සඳහා උත්සාහන. දැන් අපි මේ ව්‍යාකූල තත්ත්වය ඇතුළත අපි උත්සාහ කරන්නේ ඒ සටනට කොහොමද පණ පොවන්නේ කියලා. ජනාධිපතිවරණය ආවොත් කියලා අහන්න බැරිද? බෑ. ඒතකොට අපි පරාජය පිළි අරගෙන ඉවරයි. අහන්න බුණා අපිට උත්තර නොදී. අපේක්ෂකයෙක් කිව්වොත් දානවා කියන්නේ ඒකට කැමතිම නැහැ කියන එක කියන්නේ. අපි ආවොත් කියලා පිළිගත්තොත් අපේ පළමු සටන් පාඨය අපි අත්හැරලා ඉවරයි. ඒ නිසා අපි කියන්නේ එන්න බෑ. ඒක තමයි අපේ සටන. ඒක එනවා කමන්නේ. මේ දැන් ඔබතුමාට සඳහන් කරා අනිත් පක්ෂත් කිව්වා මේ හොරු ඇල්ලුවේ නැති හින්දා තමයි මේ තත්ත්වෙන මේ පත්තුනේ කියලා. හොරු අල්ලන්න ආව හොරු ඇල්ලුවේ නැහැ කියලා. එතකොට මේ උත්තරේ බලනකොට ජනතාව කල්පනා කරලා තියෙනවා හොරු අල්ලන්න ආව ඇල්ලුවේ නැ ඒ පිහින්දා අපි හොරුන්ම පත් කරනවා කියලා ඉක්මද? නෑ අපි කිව්වේ 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා ජනතාවගේ පොදු වමනාවන් තිබුණා. ඒ පොදු වමනාවන් ඉටු කරන්න අසමත් වී තිබෙනවා. ඒකෙත් එක් සාධකයක් තමයි වංචාව. ඇත්තට වංචා ඇල්ලීම නොඇල්ලීම විසින් ආමේ වංචාවන් ඇල්ලීම සඳහා ජනතාව ඡන්දෙ දුන්නා. හොරු අල්ලන්න සඳහා හොරු ඇල්ලුවේ නැති නිසා එහෙනම් අපි හොරුන්ටම ඡන්දෙ දෙනවා කියන තර්කයකට නෙමෙයි මේ ඇවිල්ලා තියෙන්නේ. මෙතන ඇවිල්ලා තිබෙන තර්කය තමයි රාජපක්ෂ පාලනයේ බිඳවැටීම සඳහා 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා වෙනකොට වංචනිකයන්ට එරෙහිව සටන් තීව්‍ර වෙලා තිබුණා. වංචනිකයන් අත්අඩංගුවට ගන්න ඕන කියන සටන තීව්‍ර වෙලා තිබුණා. හැබැයි අවුරුදු 3ක කාල පරිච්ඡේදයක් ඇතුළත ඔවුන් වංචනිකයන් බව තහවුරු කරන්න අසමත් වීමත් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අසමත් නිසා පොදු ජනතාව තුළ මතයක් ගොඩනැගෙන නේ මේ වංචනිකයන් නෙවෙයි. ඒ නිසා ජනවාරි මාසයේ 8 වෙනිදා වංචනිකයන් යයි කියා හොරු අත්අඩංගුවට ගත යුතු හොරුන්ට දඬුවම් ලබා දිය යුතු කියලා ගොඩනැගුණු මතය තහවුරු කරන්න අසමත් වුණා අවුරුදු 3 කාල පරිච්ඡේදයක් ඇතුළත. ඒක එක් සාධකයක්. මම කියන්නේ ඒක මතම නෙවෙයි මේ ඡන්ද ප්‍රතිඵල සිදු වී තිබෙන එක සාධකයක් විතරයි. ඒ මොකටද? හත්වෙනිදා කරන ලද ප්‍රකාශයක් සම්බන්ධ කරගෙන මේ අතන දැනගමි ජනගාධිපතිවරයා කරන ප්‍රකාශය අසත්‍යකත් ඒක වැරදි ප්‍රකාශයක්ද කියන සම්බන්ධයෙන් ඇත්තටම ඉතින් එක් රාජ්‍ය නිලධාරීන් තමන්ගේ පාර්ශ්වයට අවස්ථා සහගත ප්‍රකාශයක් කෙනෙකුට ඔහුව විශ්වාස භංග වලට ගේන්නත් තමන්ට වාස්තවගත ප්‍රකාශයක් කරනකොට ඔහුව උපුටා දක්වමින් ඒ කරුණු ගෙන හැර පානත් දේශපාලනය අපි නෙයි. නිසා විගණකාධිපතිවරයා තමන්ට පැවරී තිබෙන වගකීමට අනුව ඔහු රජයේ ප්‍රධානම විගණ නිලධාරියා. ඔහු කියනවා මේ රටේ ණය කොහෙද තියෙන්නේ මොකක්ද උනේ කියලා දන්නේ නැහැ. ඒක ඔහුගේ කීමේ අයිතිය. ඔහුවත් ඒක රට කියන ත කවුද කියන්නේ? ඒ නිසා රටේ ණය ශාස්ත්‍රයේ ඇති වී තිබෙන අර්බුදයන් පිළිබඳව විගණකාධිපතිවරයා එවැනි ප්‍රකාශයක් කිරීම පිළිබඳව අපි නම් ඒක හොඳයි එම් කරන්න ඕන. ඒක කවුරු හරි කියන මේ ඡන්දෙකට තියාගෙන අද කරනවා ඒ දේශපාලන න්‍යායපත්‍රය වෙනම සාකච්ඡාවට බඳ කරා. හැබැයි කියපු කරුණු විගණකාධිපතිවරයාගේ විශේෂපතට ඇතුළත් කරනවා. ඔව් ඔබතුමාලා ඉස්ස ප්‍රකාශ කරලා ජනාධිපතිවරණය අවශ්‍ය කරන ඕනේ කියලා. දැන් මෛත්‍රීපාල මහත්මයා දැන් ආයේ try කරනවා 2020 මේ එන්න සහ මේ වෙච්ච අත්මතුම try කරනවා නේද? ඒ try කරලා තමයි ඔක්කොම විනාශ කරන්න තියෙන්නේ. ඔය try කිරීමම තමයි. ඔගේ වාඩි වෙච්ච දවසේ ඉඳන් තව සැරයක් වාඩි වෙන්නේ කොහොමද කියන එකයි. ඒ පුටුව ගාවට ගිහිල්ලා දෙවෙනි පුටුවේ වාඩි වෙලට අගමැතිවරයාට ඒ උඩ පුටුවේ වාඩි වෙන්නේ කොහොමද කියලායි. මේ කාලයක් තිස්සේ කරලාද සාකච්ඡාවේ බල අරගලේ ප්‍රතිඵලය තමයි රට මෙතන ගෙනාවේ. ඒ නිසා දැනුත් මේ වගේ පාඩම් ඉගෙන ගන්න නැත්නම් ඉතින් උන්ගේ අවයව පරීක්ෂා කරලා බලන්න ඕන. නිසි තැන නිසි දේවල් පිටව තිබෙනවද කියලා. මම අවසාන ප්‍රශ්නය මොකක්ද? අපි ඉවරයි කියලා. දැන් මේ වන විට කොහොමද දවස ඇදී මේ තත්ත්වය මෙහෙම ඇදෙනවනේ. දැන් රට ගැන හිතලා ජනතා විමුක්ති පෙරමුණේ විග්‍රහය මොකද්ද? මේක
විසිරවල ඔය කියන විසිරවන්න පුළුවන් ක්‍රමේ කිව්වනේ. ඒ විදිහට විසිරවල යන එක හොඳ නැද්ද? ඇත්තටම ජනතාව පැත්තෙන් ඔබතුමාලගේ විග්‍රහය මොකක්ද? මේ වෙලාවේ වඩා සුදුසු එක. ඇත්තට මෙහෙමයි. ඡන්දෙන් ඡන්දෙට පාර්ලිමේන්තු විසිරුවා හරින්න ජනාධිපතිකම් විසිරුවා හරින්න ගියොත් මේ රටේ වෙන තත්වයක් නැහැ. එක ඡන්දයකදී එකකට වරමක් දෙනවා. ඒ වරම ආය අවුස් වෙන්නේ ඒ වර්ගයේ ඡන්දයකදී පමණයි. එහෙම නැතුව දැන් ඊළඟ ඡන්දයක් තියෙනවා. තව පළාත් සභා ඡන්දෙක තව කවුරු හරි දිනනවා. ඊට පස්සේ කියනවා දැන් ඒක දැන් පාර්ලිමේන්තු විසිරුවා හරින්න. ඒක වැරදිනේ. දේශපාලනයේ යම් යාකුලත්වයක් ස්ථාවර පාලනයක් ගොඩනගා ගන්න බැරි නම් ස්ථාවර තත්ත්වයක් නිර්මාණය කරගන්න බැරි නම් නැවත ජනතාවගෙන් ජනවරම පතන එක වෙනම කතාවක්. හැබැයි මැතිවරණ ප්‍රතිඵලයක් මත පාර්ලිමේන්තුවක් විසිරුව හැරිය යුතු කියන එක කියන්න ගියොත් මේ රටේ කොතනින්ද කෙලවර වෙන්නේ? හැම ඡන්දයකට පස්සේ කියයි පාර්ලිමේන්තු විසිරවන්න. ජනාධිපතිවරයා ඉන්නේ. ඒක කරන්න බෑනේ. හැබැයි අපි සැලකිල්ලක් කරන්න ඕනකම තියෙන රටේ පාලනයේ අස්ථාවරභාවයක් ඇති වී තිබෙනවා නම් ව්‍යාකූලත්වයක් නම් පාලන බලයක් ඇති කරගන්න බැරි තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා නම් එවැනි ස්ථාවර කර ගැනීම සඳහා මැතිවරණයක් එනවා මිසක් මේ ඡන්දක ප්‍රතිඵල මත ඡන්ද වලට යන එක මම හිතන්නේ ඒක යෝග්‍ය තත්ත්වයක් නෙවෙයි කියලා. මම පැහැදිලිව මැහුවා ඡන්දය ගැන මම කතා කළේ නැහැ. මේ පවතින තත්ත්වය දැන් පවතින එක ඇදී යන්නේ අස්ථාවරයි වගේ හැදෙනවා. බලන්න දවස් දෙකක් බලන්න මොකද වෙන්නේ? පහුගිය අවුරුදු 3 මේ 3කට කිට්ටු කාලේ 2මාරක කාලෙත් මේ අස්ථාවරකම තිබුණා පේන්නේ නැති වුණාට. දෙගොල්ලෝ එකට තීන්දුව ගත්තේ නැහැ හරියට. එකට හිටියේ නැහැ හරියට. ඒ නිසා ඒ අස්ථාවරකම තිබුණා. ඒක පොඩ්ඩක් දැන් ඡන්ද ප්‍රතිපත්ති වැඩි වෙලා තියෙනවා. නමුත් ආණ්ඩුවක් නැතුව රටක් පවතින්නේ නැහැ නේ. ආණ්ඩුවක් හැදෙන්න ඕන. ආණ්ඩුවක් හැදීමේ වැඩිම සම්භාවිතාව තියෙන්නේ පරණ ක්‍රමයටම ආණ්ඩුව හදන් යන එක කියලා අපි හිතනවා. ඒ නිසා එහෙම ආණ්ඩුව හැදේවි. මම හිතන්නේ අනුසෝර කිව්වාගේ අපි කල්පනා කරන්නේ අපේ රටේ ස්ථාවර ආණ්ඩු අස්ථාවර ආණ්ඩු කියන දෙකේම ගත්තාම ස්ථාවර ආණ්ඩු තිබුණා මොකද මේ රට ලැබුණ ජනතාවට? දැන් මහින්ද මාතේ ස්ථාවර ආණ්ඩුවක් තිබුණාද හම්බුනේ? මිනිසුන්ට මොකුත් හම්බුන්නේ නැහැ. ඒගොල්ලෝ වරගම් කරගත්තා. මිනිසුන්ට මරණය තමයි හම්බුනේ. ඒ නිසා දැන් අපි බලන්නේ තියෙන ආණ්ඩුවෙන් ජනතාවට දිනා ගන්න පුළුවන් මොකද්ද? අපි දැක්ක අපේ අත්දැකීම තමයි ආණ්ඩු කිසියම් ප්‍රමාණයක අර අස්ථාවරලා තියෙන වෙලාවක තමයි ජනතාවට යමක් දිනා ගන්න පුළුවන්කම තියෙන්නේ. අපි හැම විටකම 17 වෙනි සංශෝධනය දිනා ගත්තා නම් 19 හදාගත්තා නම් මිනිසුන්ට ගත්තේ අස්ථාවරලාක. ඉතින් මේ අස්ථාවරත්වයේ තියෙදි අවුරුදු දෙකමාරෙත් ඒ වෙලාවෙත් අපි ජනතාවට යමක් දිනා ගන්න උත්සාහ කරනවා. ඒකේ මම හිතන අපිට ප්‍රමුඛ දේ තමයි ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් ජනාධිපති විධායක ජනාධිපතිකම අවශ්‍ය කර ගැනීමට හැකි තියෙන කාරණේ. ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරයේ පැහැදිලි චුට්ටක් පැහැදිලි දැන් අස්ථාවර වෙනවා නම් රාජ්‍ය ඔබ වඩාත් කැමතිද? නෑ අපි කැමති නෑ රාජ්‍ය අස්ථාවර වෙන්නේ නෑ. මම හිතන්නේ නෑ ඔබ පැරලෙන් රාජ්‍ය අස්ථාවර වෙන්නේ නෑ. රාජ්‍ය කියන්නේ වෙන මොකක්ද? ආණ්ඩුව අස්ථාවරයි. රාජ්‍ය නෙවෙයි ආණ්ඩුව අස්ථාවරලා තියෙනවා. හැබැයි ආණ්ඩුවක් තියෙනවා. එතකොට ඉතින් ආණ්ඩුවෙන් ජනතාව දිනා ගන්න අස්ථාවරයි ස්ථාවරයි මොකක් හරි ආණ්ඩුවකින් ජනතාවට යමක් දිනා ගන්න පුළුවන් නම් දිනා ගන්න. අපි ඉන්නේ තමයි අපි ඉන්න තැන ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වෙලා කිසියම් වෙලාවක මේ රටේ ජනතාවගේ ඇත්ත ආණ්ඩුවක් පිහිටවන්න ඕන. එතකොට එතකන් තියෙන මොන ආණ්ඩුව වුණා ගත්තම ඒ ආණ්ඩුවෙන් ජනතාවට යමක් ලබා ගන්න පුළුවන් දිනා ගන්න එක අපේ වැඩේ. ඒ වාස්තාවර කරන කරි ස්ථාවර කරන කරි අපේ වැඩක් නෙවෙයි. ඒගොල්ලන් වැඩක් ඒක. ඉතින් අපි පවතින ආණ්ඩුවෙන් යමක් දිනා ගන්න අපේ දේශපාලන තෝරනවා. මේ පවතින තත්ත්වයේ ව්‍යවස්ථා සංශෝධනය කියන එක මේ තවදුරටත් කීයක් වගේ වෙනවද කියන්නේ? ඒක ගැන කතා කරන්න පුළුවන්. සැලකිය ප්‍රමාණකින් ඒකට යම් බාධාවක් ඇති වෙලා තිබෙනවා මේ ඡන්ද ප්‍රතිඵල කියලා අපි හිතන්නේ. නමුත් අපි ඡන්ද ව්‍යාපාර තුලත් කිව්වා මැතිවරණයයි ව්‍යවස්ථා සංශෝධනයේ දෙකක් කියලා. නමුත් ඉතින් ආණ්ඩුව බලන්න ඕනකම තියෙනවා මොකක්ද ඒගොල්ලන්ගේ ඊළඟ දේශපාලන න්‍යාය පත්‍රයත් එක්ක ඒක තියෙන කොතනද කියන සාධකේ තමයි. නමුත් අපි උත්සාහ කරමින් තිබෙනවා යම් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් ව්‍යවස්ථා සංශෝධනය කරන් ගෙනීම සඳහා අපි උත්සාහය අපි අත්හැරලා නැහැ. මට කියන්න දැන් මේ පාර ලැබිච්ච මම මේ බලපෑම් නැතිවන්නේ ප්‍රතිපලත් එක්ක ඔබතුමාලා පිළිගන්නවද අග්‍රාමාත්‍යවරයා කවුරුත් දැන් ඉතිරි ඇත්තටම අගමැතිවරයා ඉන්නවාද අගමැතිවරයා කවුද කියන එක තීරණය කරන්න ඒගොල්ලන්ගේ පක්ෂය. ඒක අපේ අයිතියක් නෙවෙයි. මොකද ඕනෑම දේශපාලන ව්‍යාපාරයක ඒ දේශපාලන ව්‍යාපාරයක නායකයෙක් ඉන්නවා. ඒ නායකයා කවුද කියලා තීරණය කරන්නේ ඒගොල්ලන්ගේ දේශපාලන ව්‍යාපාරය. ඒ නායකයාගේ ලබාගත යුතු වගකීම් මොනවද කියලා තීරණය කරන්නේ ඒ දේශපාලන පක්ෂය. ඉතින් පිටින් ඉන්න දේශපාලන ව්‍යාපාර වලට අපිට අදාළ නැහැ. එයා අගමැති වෙනවද? තව කෙනෙක් අගමැති වෙනවද? ඒකට අපිට කිසිත්ම සම්බන්ධ වෙන අපිට අදාළ වෙන කරුණක් නෙවෙයි. අපි වෙන පක්ෂවල නායකයෝ තෝරන්න හරි වෙන පක්ෂවල නායකයන්ගේ වගකීම් තෝරන්න හරි අපි මෙදියත් වෙන්නේ නැහැ. එහෙම අස්ථාවර ආණ්ඩුව කියන එක ජාත්‍යන්තර වශයෙන් අපේ ලංකාවේ ආස්ථාවරයක්
ඇත්තට මොකද්ද අස්ථාවරයි කියලා කියන්නේ මේ බලමු තව දවස් දෙක තුනක් කලබල වෙන්න එපා. මේ අපි කිව්වේ මේ ආකාර තුනකින් මේක කෙලවර වෙනවා. අර දෙවෙනි පොඩි කුඩා කුණාටු තිබෙනවා. ඒ කුණාටු මොකද ඒගොල්ලන්ට බල වමනාවන් තිබෙනවා. ඒගොල්ලන් වෙන වෙන දේශපාලන වමනාවන් තියෙනවා. ඒ වමනාවන් එක්ක මේවා එකිනෙකා අතර මේ එකිනෙකා හැම වෙලාවම මෙවැනි අස්ථාවර තත්ත්වකදී එකිනෙකා උත්සාහ කරන තමන්ගේ බලපංගුව වැඩි කරගන්න. තමන්ගේ බලපංගුව වැඩි කරගෙන නිසා කේවල කිරීමක් තියෙනවා. ඒව කේවල කිරීමට විතක මාධ්‍යයට කියන තව එකක්, තව විතක ඇතුළේ වෙන සාකච්ඡාවක්, එළියට වෙන එකක් කියන අපි අභ්‍යන්තර වෙන දේවලුත් පිළිබඳව අපිට අවබෝධයක් තිබෙනවා. එළිය පත්තරවල යන ඒ වගේත් අවබෝධයක් තිබෙනවා. ඒ නිසා මේ අස්ථාවර වෙලාවකදී බල කඳුරු තියෙනකොට ඒගොල්ලෝ උත්සාහ කරමින් තිබෙනවා. එකිනෙකාට කේවල කරමින් තමන්ගේ පංගුව වැඩි කරගන්න. ඒ දරන ප්‍රයත්නය තමයි මේ දින 3-4 තුල ගෙවෙමින් තිබෙන්නේ. ඉතින් මේක එක්කෝ කලින් කිව් පරිදිම එක්සත් ජාතික පක්ෂ තනු ආණ්ඩුවකින් හෝ මෛත්‍රී මහින්ද එක්වී ආණ්ඩුවකින් හෝ මේ දෙකම පරණ පුරුදුනේ වැඩි ඉඩ තියෙන එකෙන් පරණ පුරුදු ගමනින් හෝ මේක කෙලවර වෙනවා.